සංස්කාරය නිසා තේරෙනවද? ඒ දරුවාගේ අකුසල සංස්කාරය නිසා තමයි මේ අම්මාට නැත්තම් වෛද්‍යතුමියන්ට ඒ දරුවා ගබ්සා කරන්න හිත සකස් වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ නිසා එතන ක්‍රියාත්මක වෙන්නේ බලවත් ඒ අම්මගේ පුතාගේ දරුවගේ බලවත් අකුසල සංස්කාරයක්. දැන් අපි කරන්නේ වෛද්‍ය වෘත්තියේ මහත්මිය කරන්නේ අනුන්ගේ අකුසල සංස්කාරයක් නිසා අපි අකුසලයක් රැස් කරන තැනටපත් වෙනවා. තේරෙනවද? ඉතින් ඒ විදිහට තමයි මේ ගලපා ගන්න වෙන්න ඕන. නැත්නම් වෙන හේතුවක් නම් එතන නැහැ. ඒ නිසා ජීවිතේ අම්මාගේ ජීවිතේ බේර ගන්න කියලා දරුවාගේ ජීවිතේ නැති කරනවා කියන කාරණේ නෝන ධර්මානුකූලව නම් සාධාරණ නැහැ. තේරෙනවද? එවැනි දෙයක් වුණොත් අපි වෛද්‍ය වෘත්තිය හැටියට අපි අනුන් නිසා අපි අකුසල් කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මොකද දැන් එතන ඒ දරුවා ගබ්සා කරන්න අපිට දැනීම සකස් වෙනවානේ. මේ හේතුව නිසා ගබ්සා කරන්න ඕනේ කියලා. ඒතකොට ඒ දරුවා ඒ විදිහට ගබ්සා වෙන්නේ නෝනා පෙර සංසාරේ ඒ දරුවා සමහර විට එවැනි ගබ්සාවක් කරපු වෛද්‍යවරයෙක් වෙන්න ඇති. තේරෙනවද? තේරෙනවද? ඒ අකුසල් සංස්කාරය නිසා තමයි ඊට අදාළව ඒ දරුවාව ගබ්සා කරන තැනට ඒ දැනීම් සකස් කරගෙන ඊට අදාළ ධර්මයක් සකස් වෙන්නේ. ඒ නිසා ඒ වායිතින් මා නෝනා මේ බලවත් අකුසල් බවට නම් පත් වෙනවා. නමුත් කොහොම එහෙම වෙච්ච දේවල් තියෙනවා නම් අපිට ඇත්ත වශයෙන්ම මේ චේතනාව දුර්වල කරගන්නයි තියෙන්නේ. තේරෙනවද? ඒ චේතනාව දුර්වල කරගන්නේ ඒ දරුවා ගබ්සා කලේ අම්මාගේ ජීවිතය බේර ගන්න කියන තැන. හොඳද? එහෙම දෙරලා චේතනාව දුර්වල කරගන්න. නමුත් නෝනා ඒවා අකුසල් බව නම් අනිවාර්යයි. ඒක හඳුනේ අපි අනිත් පැත්තෙන් විතරක් හිතුවේ අම්මා ගැන විතරක් අම්මගේ ජීවිතේ බේරගන්න විතරක් කියලා හිතලා අපි අර පැත්ත හිතන්නේ නැතුව ඒ අම්මට මෙත්තා චිත්තයෙන් අපි මේවා කරොත් ඒ තවසලයක් එතන සිද්ධ වෙනවා. මම ඒක තමයි කිව්වේ. ඒකට අකුසලයේ දුර්වල වෙනවා. තේරෙනවද? අකුසලයේ දුර්වල වෙනවා. නමුත් අකුසලයන් නොසිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද? මොකද දරුවෙක් ගබ්සා ප්‍රමාණ රටේ ගබ්සා සිද්ධ වෙනවා නේද? දෙමාපියන් කැමැත්තෙන් සිද්ධ කරනවා. වෛද්‍යවරුන් ඒක වෘත්තියක් හැටියට සිද්ධ කරනවා. ඉතින් ඒවා සිද්ධ වෙන්න මාත්‍රව අනාගතයේදී ගබ්සා කිරීම සහ ගබ්සා වීම අප්‍රමාණ වැඩි. තේරෙනවද? ඒ වැඩි වෙන්නේ ඉතින් අර සංස්කාරයන් අර විදිහට ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? ඉතින් ලෝකේ ස්වභාවය ඒකයි. ලෝකේ ස්වභාවය ඒකයි. ඒ නිසා මේ ගබ්සාවක් කියන කාරණය නම් අනිවාර්යයෙන්ම අකුසලයක්. මොකද ඉතින් පටිච්ච සමුප්පන්නව විඥාන පත්‍ය නාම රූපං ඊළඟ ජීවිතේ චුතිසිත ගර්භාෂයකට බැසගත්තා නම් ඒ බැසගත්ත තැන ඉතින් ප්‍රාණයක් බවටයි පත් වෙන්නේ. දෙන්න නාම රූප ධර්මයෙන් පංච උපාදානස්කන්ධ සකස් වෙනවා. සලආයතන තියෙනවා. ඒ නිසා ඒ දරුවාට පස්සේ සිද්ධ වෙනවා. පස්සේ සිද්ධ වෙන වෙලාවේ පස්සේ නිසා යාටත් විඳින් ඇති වෙනවා. ගබ්සාව කරද්දී ඒ දරුවාට දැනෙනවා. අර බෙහෙත් වල විසට ඉන්ජෙක්ෂන් වල විසට කරන්නා වූ පීඩනයේට ඒ දරුවාට දැනිලා ඒ දරුවා මව් කුසෙත් මිය යන්නේ බලවත් වූ චිත්ත වේදනාවකට පත් වෙලා ඒ දරුවත් අනිවාර්යම නිරේට වැටෙනවා. මොකද ගබ්සාව දරුවාට දැනෙනවා. මොකද දරුවා මව් කුසේ තුල ඉඳගෙන පස්සපච්චය වේදනාව දරුවාට පස්සේ නිසා විඳින් ඇති වෙනවා. මොකද දරුවාගේ ආයතන 6 පිටලයි තියෙන්නේ. තේරෙන්නේ? අම්මාට විෂ සැර බෙහෙතක් දෙද්දී අම්මාගේ උදරය තෙලපද්දී අම්මාට වෙන මොනවාරි උපකරණ ඇතුළු කරලා පීඩනයටපත් කරද්දී අර කල්ල රූපයේ පස්සපච්චය වේදනා පස්සේ නිසා ඇති කර ගන්නා වූ ගැටීම් හේතුවෙන් බලවත් ආකාරයෙන් ද්වේෂයටපත් වෙලා මේ ඒ දරුවත් අපසාර නිරේටයි වැටෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ වැටෙන්නේ ඒ වගේම ඒ ගබ්සාව කරගත් අම්මාටත් මරණාසන්න මොහොතේ ගබ්සාව සිහිපත් වුණොත් එයත් බලවත් අනතුරකටයි. ඒ නිසා ওই දෙකෙන්ම අපිට ගැලවෙන්න පුළුවන් කම නැහැ. තේරෙනවද? සංසාරේ අපි ගබ්සාවන් කරලා අපි හැමෝම නිරයන්ට වැටලා කල්ප ගණන් දුක් විඳින්නේ නැති. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ජීවත් වෙන්නේ මේක විසඳන්න බෑ. නිරෝධයෙන්ම විසඳන්න පුළුවන් කියලා රාහුල කුමාරයා වෙන්නේ යන දායාද දෙන්නේ කියලා උතුම් පැවිදි භාවය ලැබලා දුන්නේ. කොහෙන් ජීවත් වෙන්න ගියත් අපිට ඒක කරන්න පුළුවන් කම නෑ. කොහෙන් ගියත් අපි අහුවෙනවා. හරිද දැන්? අවසරයි ස්වාමීන් වහන්සේ. මොකද පුතේ? මට ඕනේ මේ ජීවිතයේදී සතර අපාය මිදෙන්න. මට තේරිලා තියෙනවා මට ගොඩක් කරන්න ඕනේ පිළිකුල් භාවනාව, කායානුපස්සනාව වඩන එක කියලා. හැබැයි මගේ වෘත්තිය මම වෛද්‍යවරියක්. ඒ නිසා මට ඒකට තියෙන සංවේදී බව අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම කොහොමද ඒක කරන්නේ? මේවයි නිවන් මාර්ගය නැත්නම් සෝවාන් මාර්ගයේ භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ නෝනේ.
නිවන් මාර්ගයේ භාවනාව කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. නිවන් මාර්ගයේ බවට පත් වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට අපි නිවන් මාර්ගයේ බලාපොරොත්තු වෙනවා නම් නිවන අරමුණු කරන් ජීවත් වෙනවා නම් අපි මුලින්ම අපේ ඉලක්කය කරගන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒතකොට දැන් ඔබතුමියට පිළිකුල් භාවනාව කරලා එහෙම නැත්නම් අසුභ භාවනාව කරලා වෛද්‍ය වෘත්තියක් හැටියට එතනින් ඔබ මේ ධර්මානුකූලව යම් අවබෝධාත්මක තත්වයන්ට එන්නේ නැත්නම් ඉතින් එතනදී ප්‍රශ්න වෙලා තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වලභාවය. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. එතකොට අපි නිවැරදි කරගන්න ඕනේ භාවනාව නෙමෙයි ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය. තේන්නේ? ඒතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් කරගත්තට පස්සේ ඔය පංච නීවරණ වලින් තොර සම්මා සමාධිමත් හිතක් අපිට එනවා. දැන් ඔබතුමියගේ ඔය කියන විදිහට සම්මා සමාධිමත් හිත දුර්වලයි. ඒ සම්මා සමාධිමත් හිත දුර්වල නිසා ඔබ පිළිකුල් භාවනාව කළත් අසුභය කළත් ඔබේ සිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවයන් වලින් මොකක් හෝ දෙයක් වැඩෙනවා. වැඩෙන නිසා ඔබ අතන අර මේ පිළිකුල් වලින් බලද්දී ඒක ජීවිතයට දැනෙන්නේ නැහැ. මොකද ඔබලා නිරතුරුවම රෝගීන් එක්ක මරණත් එක්ක ජීවත් වෙන නිසා. ඉතින් ඒ නිසා ඒක නෝනා සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයේ අර්ථයන් දෙක ශක්තිමත් කරගෙන ඕනේ නිවැරදි කරගන්න. තේරෙනවද? එහෙම නිවැරදි කරගෙන ඔබ සැබෑ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තොත් ඒ සම්මා සමාධිමත් හිතෙන් අසුභය පිළිකුල වැඩෙන්නේ නැති වෙන විදියක් නැහැ. තේරෙනවද? දැන් ඔබට වෙලා තියෙන්නේ ඔබ රූපයේ දිහා අපි කියමු කායානුපස්සනාවෙන් දකිනවා. දැන් ඔබතුමිය දැස් දෙක පියාගෙන ඔබතුමියගේ රූපය අට්ටික සංඥාවෙන් දකිනවා. ඇටසැකිල්ලක් කරලා. හරි? දැන් ඔබතුමිය රූපය අට්ටික සංඥාවෙන් දකිමින් ඉන්නවා. ඔබතුමියගේ රූපය අට්ටික සංඥාවෙන් දකිනවා වගේම ඔබතුමිය ඉදිරියේ ඉන්න මගේ රූපයත් අට්ටික සංඥාවෙන් දකිනවා. ඒතකොට මෙතන ඉන්න අනිත් හැමෝගෙම රූප අට්ටික සංඥාවෙන් දකිනවා. ඔබ දැන් එහෙම දැකගෙන ඉද්දී එක පාට ඔබට මොකක් හෝ සංවේදී සිතක් ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් ඔබ කරලා තියෙන්නේ ඒ සංවේදී හිත නිත්‍ය වශයෙන් අරගෙන. හරිද? ඔබ ඒ වෙලාවේ චිත්තානුපස්සනාව තුළ ඉඳලා නැහැ. ඔබ ඒ වෙලාවේ චිත්තානුපස්සනාව තුළ හිටියානම් ඔබ කවදාකවත් ඒ සංවේදී හිත මමයි කියලා ගන්නෙ නැහැ. තේරෙනවද? ඒ නිසා ඔබ දැන් අට්ටික සංඥාව තුළ ඉන්නේ. අට්ටික සංඥාව තුළ ඉඳලා ඔබේ අට්ටික සංඥාව වඩන මොහොතේ ඔබට ඔය කියන විදිහේ මොකක් හෝ සංවේදී හිතක් ඇති වුණොත් ඒ හිත ඇති වෙන මොහොතේම ඔබ අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතනදී ඔබ කොතනද ඉන්නේ? චිත්තානුපස්සනාව තුළ. හරිද? දැන් මෙච්චර වෙලා ඔබ චිත්තානුපස්සනාව තුළ ඉඳලා නැහැ. දැන් ඔබ දැන් ওই ප්‍රශ්නේදී යොමු කළානේ මගේ හිත අසුභයේ ඉදිරියේ සංවේදී වෙනවා කියලා. හරිද? එතකොට දැන් ඔබේ දැන් මේ කියපු හිත දැන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් දැන් ඔබ ඇයි ඒ හිත ගන්නෙ? තේරෙනවද? දැන් මෙච්චර වෙලා ඔබේ හිත පස්සේ දුවනවා. ඒ හිත අනිත්‍ය වූ පස්සේ නිසා සකස් වූ විඳීමක් කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඊට පස්සේ අසුභය හරි පිළිකුල හරි වඩද්දී කුමක් හෝ ඒ සංවේදී වෙන හිතක් ඇති වුණ ගමන් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න එපා. ඒ වගේම ඔබේ පිළිකුල හරි අසුභය හරි වඩද්දී කුමක් හෝ සැප වේදනාවක් එක්ක දුක් වේදනාවක් එක්ක උපේක්ෂා විඳීමක් ඇති වුණොත් ඒ මොහොතේ මේ විඳීම අනිත්‍යයි කියලා ගන්න ඒ විඳීම නිත්‍යයි කියලා ගන්න එපා. ඒ වුණාම ඔබ අනිත්‍යයි කියලා විඳීම ගන්න තැන ඔබ වේදනානුපස්සනාව තුළ ඉන්නවා. තේරෙනවද? ඒ වගේම මේ සෑම සංස්කාරයක්ම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ආරෂ්ඨාංගික මාර්ගය ඔබ තුළ ඔය වැඩෙන සම්මා සමාධිමත් හිත ඔබ තුළ වැඩෙන ඔය අසුභය පිළිකුල මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් ඒ සියල්ල අනිත්‍යයි කියන දකින තමයි ඔබ ධම්මානුපස්සනාව තුළ ඉන්නවා. දැන් ඔබ භාවනා කරන්නයි පටන් ගත්තේ. ඔබ අට්ටික සංඥාවයි දකිමින් ඉන්නේ. අට්ටික සංඥාව දකිමින් ඉද්දී සකස් වෙන සෑම සිතුවිල්ලක්ම ඔබ අනිත්‍යයි කියලා දැක්කා. සකස් වෙන සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම ඔබ අනිත්‍යයි කියලා දැක්කා. සකස් වුණ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දැක්කනම් ඔබට අල්ලන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙන්නේ හරිද? හරිද? ඈ දැන් ඔබ දැන් අල්ලගෙන ඉන්න ඔබට අයිති නැති දෙයක්. තේරෙනවද? භාවනාව කරද්දී එකපාරට ඔබ අර වෛද්‍ය විද්‍යාලේ මරණ කපපු හැටි එහෙම නැත්නම් රෝහලේ ලෙඩ වෙන මතක් වෙනවා ඔබේ හිත නිත්‍ය වශයෙන් ගන්න. තේරෙනවද? ඒව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඔබ භාවනා කරන වෙලාවේ එකපාරට ඔබට මරණාසන්න ලෙඩෙක් සිහිපත් වුණොත්
ඒ ලෙඩාවත් අට්ටික සංඥාවෙන් දකින්න. තේරෙනවද? නැත්නම් ඒ හිත අනිත්‍ය වශයෙන් දකින්න. මොකද ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න නිසායි ඔබතුමියට ඔය ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. හරිද? මොකක් ප්‍රශ්නයක් තියෙනවද තා මොකක් හරි? ඒකට අදාළව. තේරුණාද නැත්නම් සංවේදී වීම මේ මොකක් වැඩි නෙමෙයි කියන්නේ අන්තරේ අර දෙඩු දැකලා සංවේදීභාවය අඩුයි කියලා. ඒ කියන්නේ සංවේදීභාවය අඩුයි. දැන් ඒක අඩුයි වැඩි දෙකටම එකයි. තේරෙනවද? අපි දැන් මොකක් හරි අසුබ දෙයක් දැක්කොත් ඒක අසුබයි කියලා පේන්නේ නැහැ. මොකද අපිට හැමතිස්සෙම පේනවා ඒක මේ එහෙම එහෙම පේන්නේ මුදේ අර එහෙම දකින්නේ ඉඳනේ. තේරෙනවද? ඇයි ඒක දකින්නේ ඔබ? තේරෙනවද? දැන් ඔබ භාවනා කරද්දී ඔබට ඒ ඔබේ රෝහලේ ගත කරන්නේ අත්දැකීම ඔබට සිහිපත් වෙද්දී ඔබ ඇයි ඒව නිත්‍ය වශයෙන් ගන්නෙ? තේරෙනවද? දැන් ඔබ රෝහලේ දැක්ක එකම ලෙඩෙක්වත් නිත්‍යද? ඈ? එකම රෝගියෙක්වත් නිත්‍ය වුණාද? නෑනේ. ඔක්කොම දැන් මැරිලා දැන් මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ. ඒතකොට පුබේ ඔබ මහ පොළොවේ තියෙන පස් ගොඩක් නිත්‍ය වශයෙන් ගත්තොත් ඔබ ධර්මයේ තුල නෑනේ. තේරෙනවද ඔබට කියන්නේ? ඈ? මහ පොළොවේ තියෙන පස් ගොඩක් ඒ නිසා ඔබ රෝහලේ ලෙඩෙක් මතක් වෙද්දී මහ පොළොවේ පස් ගොඩක් මතු කරලා දකින්න. ඒතකොට එතන ඔබට ගන්න දෙයක් නැහැ. තේරෙනවද? ඒ නිසා ඒක සංවේදී වුණත් සංවේදී නොවුණත් ඒ කාරණා දෙකම අර මං කියපු විදිහට ගල්ප ගන්න ඕනේ ඈ. හරිද? ඒ නිසා රෝහල් ජීවිතේ භාවනාවට ගන්න ඕනේ නැහැ. රෝහල් ජීවිතේ භාවනාවට එද්දිම ඒ මොහොතේම අනිත්‍යයි කියලා ඒ සංඥාව පිරිසිදු කරගන්න. හරි නේද? හොඳයි. තෙරුවන් සරණයි පුතේ. සුවපත් වේවා දීර්ඝායුෂ සේවා. දැන් ඇති නේද? ඈ? හරිනේ? සාදුකාරයක් දෙන්න. සද්ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය පින්වතුන්ලාට මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය දැකීම අවබෝධයට ඒ විදර්ශනා නුවණ සාක්ෂාත් කරගන්න උත්තම ශක්තියක් වේවා. දීර්ඝායුෂ සැලසේවා. හරිනේ? ඒ වගේ